රැස්වීම පටන් ගන්න ඉස්සෙල්ලා අපි යාඥා කරලා දෙවියන් වහන්සේගේ හස්තයට මේක බාර කරමු. අපි සියලු දෙනා නැගී සිටිමු. හලෙලූයා. ස්තුති වේවා, ප්‍රශංසා වේවා, මහිම වේවා. හලෙලූයා. ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ දවස ගැන. ස්වාමිනී ඔබ වහන්සේ දුන්නා වූ මේ දවසයි ස්වාමිනී. අපි මේ දවසේ උදෑසන සිට මේ දක්වා ස්වාමිනී ඔබ වහන්සේ ඉදිරියේ ඔබ වහන්සේ අප සමග සිටමින් ඔබ වහන්සේට දුන්න සියලු ආශිර්වාද ආරක්ෂාව ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. දෙවියන්නි මේ සංධ්‍යා කාලයේ ඔබ වහන්සේගේ පාමුලට එනවා නාසරත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. අපේ හොඳකමක් අපේ ධර්මිෂ්ඨකමක් නිසා නොව ස්වාමිනී. උන්වහන්සේ අප වෙනුවෙන් කළා වූ ඒ පූජාව කරන කොටගෙන ස්වාමිනී ඔබ වහන්සේගේ පාමුලට එනවා ස්වාමිනී. දෙවියන්නි ඔබ වහන්සේගේ ශුද්ධ වූ ලේ වලින් අප සියලු දෙනා සෝදා පිරිසිදු කරන්න. අද දවසේ උදෑසන සිට ස්වාමිනී ඔබ වහන්සේට විරුද්ධව අප යටින් යම් කිසි දෙයක් සිදු වුණාද ස්වාමිනී ඔබ වහන්සේ ඉදිරියේ අපි පසුතැවෙමින් සමාව ඉල්ලනවා ස්වාමිනී. දෙවියන්නි ඔබ වහන්සේගේ ශුද්ධ වූ ලේ වලින් යේසුනි අපිව සෝදලා ඔබ වහන්සේම පිරිසිදු කරන්න කියලා අපි ඉල්ලනවා ස්වාමිනී. ස්වාමිනී ඔබ වහන්සේගේ ඉදිරියේ ධර්මිෂ්ඨයන් ලෙස ස්වාමිනී සිංහාසනයේ ඉදිරියට එන්න ස්වාමිනී අපාපියා කියලා අමතන්න ස්වාමිනී පුළුවන් විදියට අපිව ශුද්ධවන්තයන් බවට මේ සන්ධ්‍යාවේ පත් කරන්න කියලා අපි ඉල්ලනවා ස්වාමිනී. දෙවියන්නි වහන්සේගේ ලේවලින් ස්වාමිනී අපි මේ ස්ථානයේ වසා මුද්‍රා කරනවා. ඒ වගේම ස්වාමිනී අපගේ යාන වාහන මග එන්නා වූ අය වසා මුද්‍රා කරනවා. ඒ වගේම අපගේ පෞල් නිවෙස්ත යේසුස් වහන්සේගේ ලේවලින් වසා මුද්‍රා කරනවා. දෙවියන්නි මේ ස්ථානයේ පාලනය ඔබ වහන්සේ අතට ගන්න ස්වාමිනී. ශුද්ධාත්මයන්නි ඔබ වහන්සේ අපිට උගන්වන්න. මන්ද ස්වාමීන් අපිට සිටින්නේ එකම ගුරුවරයෙක් පමණයි. ඒ ක්‍රිස්තුස් වහන්සේ. ශුද්ධාත්මයන්නි උන්වහන්සේගෙන් රැගෙන වචනේ අභිරහස් අපිට ලිදරව් කරන්න අපිට උගන්වන්න ස්වාමීන්. දෙවියන්නි ඔබ වහන්සේගේ අභිමුඛය අභිෂේකය අප මැදේ වගුරවන්න ස්වාමීන්. ඒ ආලේපය වගුරවන්න ස්වාමීන්. සියලු කාරණා අපිට පැහැදිලි කර දෙන්න. දැන් ඔබ වහන්සේට සියලු ගෞරවය සියලු මහිමය අපි ලබා දෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමේන්. සියලු දෙනා වාඩි වෙන්න. හොඳයි නැවත වතාවක් සියලු දෙනා ඊට ආදරෙන් පිළිගන්නවා. අපි එළිදරව් පොතේ අධ්‍යයනයේ 5 වෙනි පාඩම අපි කරන්න යන්නේ. කරන්න ඉස්සෙල්ලා පොඩි දැන්වීම් දෙකක් මම කියන්නම්. DVD එකට මිල රුපියල් 50යි. DVD එකයි කවර් එකයි යන කොස්ට් එක තමයි අපි අරන් තියෙන්නේ. මේක ලාභ නෑ. මොකද අපිට ඕනේ අවශ්‍ය වෙන්නේ වචනේ යන්න, පණිවිඩය යන්න. රුපියල් 50 ගානේ DVD එක දෙන්නේ. ඕගලන්ට අරන් යන අය කොපි ගහලා දෙන්නවා නම් ඕන තරම් ගහලා දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් මේක ගෙනියන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. එකම දෙයයි මම ඉල්ලන්නේ මේක ගෙනහිල්ල මම දන්න ඕගොල්ලෝ කරන්නේ නැහැ. නමුත් මම මේක ටේප් කරන නිසා මේ කියනවා වීඩියෝ කරන නිසා ඒ වීඩියෝ එක බලන අයට මේකේ කෑලි කෑලි කපලා පෙන්නන්න එපා. මේ මෙසේජ් එකේ කෑලි කෑලි කපලා දාන්න එපා. මොකද එතකොට අර සංදර්භය කියන එක නැති වෙනවා, out of context යනවා. ඒක නිසා කෑලි කෑලි කපලා දාන්න එපා කොහෙවත්. එහෙම කරයි කියලා මම වග කියන්නෙත් නැහැ. එහෙම කරොත් එළිදරව් පොතේම කියලා තියෙනවා මේකෙන් කෑලි අයින් කරන අයගේ වෙන දේ මේකට කෑලි එකතු කරන අයට වෙන දේත් දීලා තියෙනවා. ඒක නිසා ඒක ගැනත් බලාගෙන ඒක ගැන අවබෝධය ඇතුව මම මේක කියන්නේ මෙතන ඉන්න අයට නෙමෙයි. මම මේක විශේෂයෙන්ම කියන්නේ මේ වීඩියෝ එක බලන අයට කෑලි වෙනස් කරන්න එපා. ඕන තරම් කොපි ගහලා දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. නොමිලේ දෙන්න ඕගලන්ට දෙන්න පුළුවන් නම් මට මේක නොමිලේ දෙන්න පුළුවන් නම් මම දෙනවා. නමුත් මට වීඩියෝ එකට DVD එකට කොස්ට් එකක් යනවා, වියදමක් යනවා, කවර් එකට වියදමක් යනවා. ඒ ටිකට විතරම අරගන්නේ රුපියල් 50යි DVD එකට අපි ගන්න. හොඳයි? අද යන්න තියෙනවා අපිට එළිදරව් පොතේ වැදගත් කොටසකට තවත්. මොකද මේ කොටස ගැන ගොඩාක් අය සාකච්ඡා කරනවා. මේ කොටස ගැන ගොඩාක් වාද විවාද තියෙනවා. මේ හරිය ගැන ගොඩාක් අයගේ එක එක විවිධ මත තියෙනවා. එනිසා මේ පරිච්ඡේදය ගැන අපි කතා කරන දේ හොඳට අහගන්න, හොඳට අධ්‍යයනය කරන්න, විවෘත මනසකින් අහගන්න. මොකද ඕගොල්ලෝ සමහර වෙලාවට මේ පරිච්ඡේදය ගැන විවිධ අයගෙන් විවිධ අර්ථකථන අරගෙන ඇති. නමුත් මේ අර්ථකථනයත් එක්ක මම කියන නිසා පිළිගන්න කියලා මම කියන්නේ නැහැ. විවෘත මනසකින් අහන් ඉඳලා හොඳට හොයලා බලන්න බයිබලයට අනුව, දෙවියන් වහන්සේගේ වචනයට අනුව, එළිදරව් පොතේ සංදර්භයට අනුව මොකක්ද හරි කියලා ඔබ තීරණය කරන්න.
මම කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ මට එළිදරව් කරපු දේ ඔබලත් එක්ක බෙදා ගන්න එක විතරයි. හොඳයි 6 වෙනි පරිච්ඡේදයට අපි යන්න ඉස්සෙල්ලා ඒ 6 වෙනි පරිච්ඡේදය ගැන කරපු පොඩි වීඩියෝ එකක් තියෙනවා. අපි ඒ වීඩියෝ එක බලලා ඉමු. අද තියෙන එක වීඩියෝ එකයි. ඒක නිසා මේ වීඩියෝ එක බලලාම ඉමු. At the same time that I saw the Lamb open the first of the 7 seals, I heard one of the 4 living creatures shout with a voice like thunder. It said, "Come out." Then I saw a white horse. Its rider carried a bow and was given a crown. He had already won some victories, and he went out to win more. When the Lamb opened the 2nd seal, I heard the 2nd living creature say, "Come out." Then another horse came out. It was fiery red, and his rider was given the power to take away all peace from the earth, so that people would slaughter one another. He was also given a big sword. When the Lamb opened the 3rd seal, I heard the 3rd living creature say, "Come out." Then I saw a black horse, and its rider had a balance scale in one hand. I heard what sounded like a voice from somewhere among the 4 living creatures. It said, "A quart of wheat will cost you a whole day's wages. 3 quarts of barley will cost you a day's wages too. But don't ruin the olive oil or the wine." When the Lamb opened the 4th seal, I heard the voice of the 4th living creature say, "Come out." Then I saw a pale green horse. Its rider was named Death, and Death's kingdom followed behind. They were given power over 1/4 of the earth, and they could kill its people with swords, famines, diseases, and wild animals. When the Lamb opened the 5th seal, I saw under the altar the souls of everyone who had been killed for speaking God's message and telling about their faith. They shouted, "Master, you are holy and faithful. How long will it be before you judge and punish the people of this earth who killed us?" Then each of those who had been killed was given a white robe and told to rest for a little while. They had to wait until the complete number of the Lord's other servants and followers would be killed. When I saw the Lamb open the 6th seal, I looked and saw a great earthquake. The sun turned as dark as sackcloth, and the moon became as red as blood. The stars in the sky fell to earth, just like figs shaken loose by a windstorm. Then the sky was rolled up like a scroll, and all mountains and islands were moved from their places. The kings of the earth, its famous people, and its military leaders hid in caves or behind rocks on the mountains. They hid there together with the rich and the powerful, and with all the slaves and free people. Then they shouted to the mountains and the rocks, "Fall on us! Hide us from the one who sits on the throne and from the anger of the Lamb. That terrible day has come. God and the Lamb will show their anger, and who can face it?" ඒක තමයි 6 වෙනි පරිච්ඡේදය. අපි අද අධ්‍යයනය කරන්නේ මේ 6 වෙනි පරිච්ඡේදය. මේ 6 වෙනි පරිච්ඡේදයේ
අපි දකිනවා මුද්‍රා 6ක්. ඒ මුද්‍රා 6 වෙනි පරිච්ඡේදයටම ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් 6 කියන්නේ මිනිස්යාගේ අංකය. මනුෂ්‍ය ඉතිහාසයේ ඉත වැදගත්ම කොටසක් තමයි මේ වෙන්න යන්නේ මේ 6 වෙනි පරිච්ඡේදයේ. මම මේක අර්ථකථනය කරන්න ඉස්සෙල්ලා අපි කියවන්න ඉස්සෙල්ලා මම කියන්නම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ මුද්‍රා ගැන විවිධ අර්ථකථන තිබෙනවා. සමහර අය මම හිතන විදිහට මේ වෙනකොට කියනවා සමහර මුද්‍රා කැඩිලා තියෙනවා කියලා. මම දැක්කා ඉන්ටර්නෙට් එකේ අර ඊජිප්තුවේ රයට් එකක් නැත්නම් කැරැල්ලක් වෙලාවේදී පෙබරවාරි මාසේ අපි දකිනවා ටීවී එකක එක නිවුස් අයිටම් එකක අස්සෙක් සුදු අස්සෙක් යනවා. සමහර අයකට කොළ පාට අස්සෙක් කියලා කියනවා. සමහර සුදු අස්සෙක් කියලා කියනවා. මේ කියනවා 4 වෙනි අස්සයලු මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ 4 වෙනි මුද්‍රාව කැඩුනේ ඊජිප්තුවේ මේ රයට් එක වෙන වෙලාවේ කියලා සමහර අය ඒක අර්ථකථනය කරනවා. මම කියන්නේ ඉන්ටර්නෙට් එකේ තිබිච්ච දේවල්. ඒ වගේ සමහර අය එක එක විදිහට අර්ථකථනය කරනවා. සමහර අය කියනවා සීල් ගොඩක් කැඩිලා, එකක් කැඩිලා, දෙකක් කැඩිලා, තුනක් කැඩිලා. හරියට බලමු මොකද්ද වෙන්න යන්නේ කියලා. පදයෙන් පදය අර්ථකථනය කරනකොට මම ආපහු මේක මතක් කරනවා. එලිදරව් පොතේ පදයෙන් පදය අර්ථකථනය කරගෙන යනකොට සංදර්භයට එකඟ වෙන්න ඕනේ. ඒ කියන්නේ එලිදරව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ අර්ථකථනය කරනකොට අපි කියපු දේවල් 4 5 6ට එනකොට වෙනස් වෙන්න බෑ. අපි 4 වෙනි පරිච්ඡේදයේ අර්ථකථනය කරනකොට කියපු දේවල් 8 9 10 11 12ට යනකොට වෙනස් වෙන්න බෑ. ඒ දේම එකඟ වෙන්න ඕනේ එකකට එකක්. පරස්පර විරෝධී වුණොත් ඒ කියන්නේ එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ හැම පදයක්ම අර්ථකථනය කරන්න පුළුවන් වෙන්න ඕනේ අර සංදර්භයට එකඟව. හොඳයි. ඒ අනුව තමයි අපි මේ දේ කරන්න යන්නේ. අපි දැන් කියවමු 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයයි දෙවෙනි පදයයි විතරක්. මොකද එතන කතා කරන්නේ පළවෙනි මුද්‍රාව ගැන. කියවන්න. පොතේ මුද්‍රා කැඩීම. තවද බැටළු පැටවානන් මුද්‍රා සතෙන් එකක් කැඩූ කල මම බැලුවෙමි. ජීවමාන සත්‍යයන් 4 දෙනාගෙන් එක්කෙනෙක් ගර්ජනා ශබ්දයකින් මෙන් කතා කොට එන්නයි කියනවා ඇසිමි. එවිට සුදු අශ්වයෙක් සිටිනවා දුතිමි. ඌපිට හුන් තනස්සාට දුන්නක් තිබුණේ. උතුන්නක්ද ඔහුට දෙන ලද්දේය. ඔහු ජය ගනිමින්ද ජය ගන්නට මිස පිටත්ව ආවේය. හොඳයි. අපි දකිනවා පළවෙනි පදේ කියනවා බැටළු පැටවානන් පළවෙනි මුද්‍රාව කැඩුවා. බැටළු පැටවා කියන්නේ කවුද? යේසුස් වහන්සේ. අපි ඒක ගිය සුමානේ ස්ථිර කරගත්තා. යේසුස් වහන්සේ තමයි සුදුසුකම් ලැබුවේ මේ මුද්‍රා කරලා තියෙන පොත. එහෙම නැත්නම් මේ ස්ක්‍රෝල් එක ඒ මුද්‍රා 7 විවෘත කරන්න කඩන්න සුදුසුකම් ලැබුවේ යේසුස් වහන්සේ. මොකද යේසුස් වහන්සේ කල්වරි ක්‍රවය කරපු පූජාව කරනකොටගෙන. දැන් මේ යේසුස් වහන්සේ ස්වර්ගයේ ඉඳලා මොකද කරන්නේ? මුද්‍රාවේ පළවෙනි එක කඩනවා. පළවෙනි මුද්‍රාව කැඩුවහම මොකද වෙන්නේ? යේසුස් වහන්සේ තමයි කඩන්නේ. එතකොට මොකද වෙන්නේ? මෙන්න සුදු අස්සේ කෙනාට සුදු අස්සේ එන්න ඉස්සෙල්ලා මොකද වෙන්නේ? ජීවමාන සත්වයෝ 4 දෙනෙක් ඉන්නවා කියලා අපි පැහැදිලි කරගත්ත 4 වෙනි පරිච්ඡේදයේදී මේ ජීවමාන සත්වයන් 4 දෙනාගෙන් පළවෙනියා මොකද කරන්නේ කියනවා එන්න. දැන් මේක සමහර වෙලාවට මේ ට්‍රාන්ස්ලේට් වෙලා තියෙන නැත්නම් පරිවර්තනය වෙලා තිබෙනවා. හරියට මේ ජීවමාන සත්වයන්ගෙන් 4 දෙනාගෙන් එක්කෙනා යොහන්ට එන්න කියනවා වගේ. අර ඒක නෙමෙයි වචන. ඒක නෙමෙයි එතන වචන. මෙතන පාවිච්චි කරලා තියෙන ග්‍රීක වචනේ erkon කියන වචන. erkon කියන වචනේ තේරුම තමයි appear. මතුවෙන්න. මොකද මේ පළවෙනි පදේ කියනවා ගර්ජනා ශබ්දයකින් තමයි මේ පළවෙනි ජීවමාන සත්වයා කතා කරලා කියන්නේ මතුවෙන්න. කෑගහ. appear. නැත්නම් කම් කියලා යොහන්ට කියන්නේ එන්න කියලා යොහන්ට කියන්නේ. මොකද යොහන් මෙතන බලාගෙන ඉන්නේ කොහොමද? යොහන්ට 아무තෙන් එන්න කියන්න ඕනේ නැහැ.
ජීවමාන සත්ත්ව හතර දෙනාගෙන් එක්කෙනා මොකද කරන්නේ? ඔප්පිය මතුවෙන්න කෑ ගහලා කියනවා. ගර්ජනා ශබ්දයකින්. එතකොට මොකද වෙන්නේ? සුදු අස්සෙක් මතුවෙනවා. දැන් සුදු අස්සයා දැක්ක ගමන් අපි එක පාට ඔළුවට දා ගන්නවා යේසුස් වහන්සේ. දැන් මම මේක අර්ථකථනය කරමු ඉස්සරහට ගිහිල්ලා. නමුත් මම කියන්නේ වෙන දේශයක්. ඕකේ? මොකද වෙන්නේ? මේ මුද්‍රාව කැඩෙන්නේ එළිදරව්වේට අනුව අපි දකිනවා 4 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය මොකද්ද කියන්නේ? යොහාන්ට කියනවා කමප්පිය නැත්නම් නැගී එන්න. මං කිව්වා ඒක සංකේතවත් කරනවා ඔසවා ගැනීමට නැත්නම් රැප්චර් එකට. දැන් මුද්‍රා 7 කැඩෙන්නේ ඒ අර්ථකථනයට අනුව රැප්චර් එකෙන් පස්සේ. දැන් අපි ඒකත් පොඩ්ඩක් පැත්තකින් තියමු. තියලා අපි බලමු මේ අස්සය පිට එන කෙනා කවුද? මේ අස්සයගෙන් සංකේතවත් වෙන්නේ මොනවාද? ඉස්සෙල්ලා අපි බලමු මොනවද 6 වෙනි පරිච්ඡේදයේ දෙවනි පදයේ කියවෙන කාරණාවක්. සුදු අස්සෙක් එනවා. එක්කෙනෙක් ඒකේ වාඩි වෙලා ඉන්නවා. one seated එක්කෙනෙක් වාඩි වෙලා ඉන්නවා. ඔහුගේ අතේ දුන්නක් තියෙනවා. ඊතල නැහැ. ඔහුගේ අතේ දුන්නක් තියෙනවා. ඊතල නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔහුට ඔටුන්න දෙනු ලබනවා. ඔහු ඔටුන්නක් ඇඳගෙන ආවේ නැහැ. පැහැදිලිව තියෙනවා. ඔහුට ඔටුන්නක් දෙන ලද්දේ. මතු වුණා ඔටුන්නක් දුන්නා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔහු ජය ගනිමින් තමයි එන්නේ. ඉදිරියේදීත් ජය ගන්නවා. ඒකයි අර්ථකථන. ඒකයි එතන තියෙන තේරුම. හොඳයි අපි දැන් බලමු කවුද මේ පුද්ගලයා? කවුද මේ පුද්ගලයා? මම කියනවා මේ පුද්ගලයා යේසුස් වහන්සේ නොවේ. ඇයි එහෙම කියන්නේ? පළවෙනිම කාරණේ තමයි මුද්‍රාව කඩන්නේ කවුද? යේසුස් වහන්සේ. එහෙමනම් මේ එන්නේ යේසුස් වහන්සේ වෙන්න බෑ. ඒකත් පැත්තකින් තියමු. දැන් අපි යම් නියම විදිහට යේසුස් වහන්සේ එන්නේ කොහොමද කියලා බයිබලයේ ඉලා තියෙනවා එළිදරව් පොතේම. එළිදරව් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට 16 වෙනි පදය දක්වා. එළිදරව් 19 11 සිට අපි දකිනවා යේසුස් වහන්සේ එන විදිය. මේක ගැන කිසිම වාදයක් නැහැ, සැකයක් නැහැ. මේ එන්නේ යේසුස් වහන්සේ කියන එක ස්ථිරවම ඕන කෙනෙකුට පිළිගන්න සිද්ධ වෙනවා. හොඳයි අපි කියමු 11 වෙනි පදේ ඉඳලා. එවිට ස්වර්ගයේ ඇරී තිබෙනවා දුතිනි. බලව සුදු අශ්වයෙක් සිටියේය. සුදු අශ්වයෙක් සිටියේ. විශ්වාසය සැබෑයයි කිනු ලැබූ තනන් වහන්සේ ඌපුට වැඩහුණුසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨ කමින් විනිශ්චයත් යුද්ධයත් කරනසේක. උන්වහන්සේගේ ඇස් ගිනි දැල්ලක්ය. උන්වහන්සේගේ හිසේ බොහෝ උතුරු තිබේ. උන්වහන්සේම මිස අන් කිසිවෙක් නොදන්නා වූ නමක් උන්වහන්සේට එහි ලියා තිබේ. තවද උන්වහන්සේ ලේ විසුණු ලැබූ වස්ත්‍රයක් පැළඳ සිටිනසේක. උන්වහන්සේගේ නාමය දෙවියන් වහන්සේගේ වාක්‍යානුවයි කියනු ලැබේ. ස්වර්ගයේ සිටින සේනාව සුදු පවිත්‍ර වූ සිහින් වස්ත්‍ර හැඳ සුදු අශ්වයන් පිටින් උන්වහන්සේ පස්සේ ගියෝය. ජාතීන්ට පහර දෙන පිණිස උන්වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නිස්මේ. right පොඩ්ඩක් එතන ඉඳලා ඉතුරු ටික අපි කියවමු පස්සේ. ගෙදර ගිහලා කියවන්න. මට අවශ්‍ය ටික කියවුණා ඒක. දැන් අපි ඉස්සල්ලා එක්කෙනාගේ මොනවද? ඉස්සල්ලා අපි කියවපු 6 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදයේදී මුද්‍රාව කැඩුවාම එන කෙනාගේ සුදු අස්සය තියෙනවා. එක්කෙනෙක් වාඩි වෙලා ඉන්නවා. අගතිය තියෙන්නේ තුන්නක් තියෙනවා. එක ඔටුන්නක් ඔහුට දෙනු ලබනවා. දැන් අපි බලමු මේ යේසුස් වහන්සේනකොට කොහොමද? සුදු අස්සය තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේගේ ඇස් කින්දර වගේ වෙනවා. හැබැයි උන්වහන්සේගේ හිසේ ඔටුනු කිහිපයක් තියෙනවා. එකක් නෙමෙයි. මෙනි බොහෝ ඔටුනු තියෙනවා. එකක් නෙමෙයි.
හොඳයි ඊට පස්සේ මොකද වෙන්නේ? උන්වහන්සේගේ පිසුපසෙන් එනවා ස්වර්ගීක හමුදාවක් සුදු වස්ත්‍රයන් පිටේ. දැන් අර මුද්‍රාව කැඩුවාම ආවේ එකස්සය. තනියෙන් ආවා. ඊට පස්සේ මොකද වෙන්නේ? යේසුස් වහන්සේගේ මුඛයෙන් කඩුවක් නිකුත් වෙනවා. දුන්නක් නැහැ. දුන්නක් නැහැ. දැන් යේසුස් වහන්සේ එන විදිය විස්තර කරලා තියෙන නේද ඔබට මෙන්න මේ විදියට. උන්වහන්සේගේ ඇස් වලින් ගින්දර පිට වෙනවා. මුඛයෙන් දෙමුහක් කඩුවක් නිකුත් වෙනවා. ඒ වගේම උන්වහන්සේගේ හිතේ ඔටුනු රාශියක් තියෙනවා. මේව තමයි යේසුස් වහන්සේගේ ලක්ෂණ. හැබැයි අර කියන එක්කෙනාගේ මොනවද තියෙන්නේ? ඔටුන්නක් එයාට ඉස්සලා තිබුණේ එකක් දුන්නා. දුන්නක් අරන් එනවා. තනියෙන් එන්නේ. කණ්ඩායමක් එක්ක නෙමෙයි. හොඳයි. මේ එන්නේ විරුද්ධ ක්‍රිස්තුස්, ඇන්ටික්‍රයිස්ට්. සුදු වස්ත්‍රය අපිට එන්නේ ඇයි එහෙනම්? සුදු වස්ත්‍රයෙන් සංකේතවත් කරන්නේ ඔහු එන්නේ සාමයෙන්. ඔහු ඇතුල් වෙන්නේ සාමයෙන්. අස්සේ අපිට ඇතුල් වෙනවනේ, ගමන් කරනවනේ. ඔහු එන්නේ සාමයෙන්. ඒක තියෙනවා කොහෙද? දානියෙල් පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 21 24 කියවන්න එපා දැන්. ලියා ගන්න අය. දානියෙල් 11 21 24 තියෙනවා. ඔහු එන්නේ සාමයෙන්. හරි. වාඩි වෙලා ඉන්නේ කවුද? ක්‍රිස්තුස් වහන්සේ නෙමෙයි, ඩුප්ලිකේට්. ඩුප්ලිකේට්. ඇන්ටික්‍රයිස්ට්. ෆෝල්ස් මසායා නැත්නම් බොරු ගැලවුම්කාරයා. දුන්නෙන් සංකේතවත් කරන්නේ මොනවාද? දැන් මම කිව්වා දුන්නක් තිබුණා ඊතල නැහැ. දුන්නක් තිබුණා ඊතල නැහැ. දුන්නේ මොකද සංකේතවත් වෙන්නේ? බයිබලේ. දුන්න ගෑවිලා තිබුණේ වෙන තැනක් කොහෙද? 4 වෙනි පරිච්ඡේදයේ හඳුන්වන මං දෙවියන් වහන්සේගේ සිංහාසනයේ වටේ තේ දුන්නක් තිබුණා. ඒක කොහොමද සංකේතවත් වෙන්නේ මං කිව්වේ? දැන් මං අර්ථකථනය කරනකොට මතක තියාගන්න. කිවිසුම. ඇයි කිවිසුම දුන්නට සමාන වෙන්නේ? නෝවාගේ කාලෙදී ජල ගැල්මෙන් පස්සේ දෙවියන් වහන්සේ නෝවත් එක්ක කිවිසුමක් ගැහුවා. මොකද්ද කිවිසුම? කවදාවත් මම ආපහු වැස්සෙන් ජලයෙන් මේ ලෝකය විනාශ කරන්නේ නැහැ. ඒකට සංකේතය තමයි දුන්නක් තිබ්බා. මොන දුන්නක්ද? තේ දුන්නක්. ඇයි නෝවත් එක්ක ඒ විදිහට කිවිසුමක් ගැහුවේ? නෝවාගේ කාලේදී මිනිස්යයන් කණ්ඩායම් දෙකක් යුද්ධ කරනකොට ඒ කණ්ඩායම් දෙක යුද්ධ කරනකොට සාමය ඇති කරගත්තේ ඒ කණ්ඩායම් දෙකේ නායකයෝ දෙන්නා ඒගොල්ලන්ගේ දුනු දෙක ගෙනල්ලා එල්ලනවා එක තැන. අර කණ්ඩායමේ නායකයා ඒ පාර්ශවයේ නායකයා මේ පාර්ශවයේ නායකයා එක තැනකට ඇවිල්ලා එයාගේ දුන්න එල්ලනවා අරයාගේ දුන්න එල්ලනවා. ඒකෙන් සංකේතවත් වෙනවා කිවිසුම. දුන්න සංකේතවත් කරන්නේ මොකද්ද? කිවිසුම. මෙයාගේ අතේ තියෙනවා දුන්නක් ඊතල නැහැ. එයා එන්නේ කොහොමද? දානියෙල් 9:27 කියනවා මේ ඇන්ටික්‍රයිස්ට් නැත්නම් විරුද්ධ ක්‍රිස්තුස් බොහෝ ජාතීන් සමග අවුරුදු 7ක සාමගිවිසුමක් අත්සන් කරගෙන එන්නේ. බොහෝ ජාතීන් සමග කිවිසුමක් අවුරුදු 7ක සාමගිවිසුමක් අත්සන් කරගෙන එන්නේ. මේ වෙනකොට ඒ කිවිසුමට පාර හැදිලා ඉවරයි. මේ කිවිසුම ගහන්නේ කායක දන්නවද? ඊශ්‍රායලයයි පලස්තීනයයි අරාබි රටවලුයි ඔක්කොම එකතු වෙලා. ඒ කිවිසුම ගහන්න දැන් සූදානම් වෙලා ඉවරයි. මොකද මේ ලෝකේ තියෙන දැවෙනතම විශාලතම ප්‍රශ්නය මේ වෙනකොට ඊශ්‍රායලය පලස්තීනය අතර. දෙවියන් වහන්සේගේ සෙනග දෙවියන් වහන්සේගේ පොරොන්දු අනුව ගෙනල්ලා ඒ දේශය ඔවුන්ව ස්ථාපිත කරගෙන ඔවුන්ව සඵලවත් කරගෙන යනකොට යක්ෂයා මොකද කරන්නේ? වටේ ඉන්න අය වවුස්සන. දැන් මොකද වෙලා තියෙන්නේ? නැද පෙරදිග උණුසුම් වෙලා. දැන් මුළු ලෝකෙටම ඕනේ මැද පෙරදිග සාමගිවිසුමක්. මැද පෙරදිගට සාමගිවිසුමක් ගේන්න දැන් මේ දවස්වල ලෝක නායකයෝ නිදි මරාගෙන වෙහෙසෙනවා. මේ කිවිසුම අරගෙන තමයි මේ ඇන්ටික්‍රයිස්ට් එන්නේ. දුන්න අරගෙන එන්නේ. කිවිසුම අරගෙන. හොඳයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔහුට ඔටුන්නක් දෙනු ලබන්නේ. ඔටුන්නක් නැහැ දෙනවා. යේසුස් වහන්සේට ඔටුනු දෙන්න ඕනේ නැහැ කවුරුත්. යේසුස් වහන්සේ තමයි ඔටුනු දෙනගෙන අනිත් අය.
එයාට කවුරු තොටුණු දෙන්න ඕනේ නැහැ. හැබැයි මෙයාට මොකද වෙන්නේ? ඔටුන්නක් දෙනවා. ඒක තියෙනවා එළිදරව් පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ කියනවා. පොඩ්ඩක් ඒක විතරක් කියමු. 13:5. එළිදරව් 13:5. අහංකාර දේවල්ද දේව අපහසුත කතා කරන මුඛයක් ඌට දෙන ලද්දේය. මාස 42ක් පවතිනට ඌට බලය දෙන ලද්දේ. ඌට බලය දෙන ලද්දේ. දෙන ලද්දේ. මාස 42ක් පාලනය කරන්න මේ ලෝකේ පාලනය කරන්න ඌට බලය දෙනවා. මාස 42ක් කියන්නේ කොච්චර කාලයක්ද? අවුරුදු 3මාරක්. යේසුස් වහන්සේ මේ ලෝකේ සේවය කරේ කොච්චර කාලෙද? අවුරුදු 3මාරක්. දෙවියන් වහන්සේ සාධාරණයි. එයාගේ පුතාටත් කියනවා අවුරුදු 3මාරයි දුන්නේ. ඇන්ටි ක්‍රයිස්ට්ට කියනවා මම ඔබට දෙන අවුරුදු 3මාරක්. මේ විරුද්ධ ක්‍රිස්තුස් එනවා අවුරුදු 3මාරක් මේ ලෝකේ පාලනය කරන්න උට බලය දෙනු ලබනවා. ඔටුන්නෙන් සංකේතවත් කරන්නේ ඒකයි. බලය දෙනු ලබන. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔහු එනකොටත් ජය ගනිමින් සිටිනවා. ඔහු ප්‍රකාශ වෙන්නත් කලින් ජය ගනිමින් සිටිනවා. ඒ කොහොමද? 1 යොහාන් 4:3 1 යොහාන් 4:3 ඊට ඉස්සෙල්ලා පොතක් අපි කියමු. 1 යොහාන් 4:3 මොකද්ද කියන්නේ? එක යොහාන 4:3 යොහාන් කියනවා ඇන්ටි ක්‍රයිස්ට් ස්පිරිට් එක ගැන. සෑම ස්පිරිට් එකක් නැත්නම් සෑම ආත්මයක්ම යේසුස් වහන්සේගෙන් නෙමෙයි. ඒක නිසා මොකද කරන්නේ? යේසුස් වහන්සේ මානසිකව ආවා කියලා කියන සෑම ආත්මයක්ම දෙවියන් වහන්සේගෙන්. ඒක යොහන්නගේ කියන්නේ එහෙමයි නේ සිස්ටර්? රයිට්. ඊට පස්සේ කියනවා දෙවියන් වහන්සේගෙන් යේසුස් වහන්සේ ආපු නැති බව කියන යම් කිසි ආත්මයක් තියෙනවද? ඒක තමයි ඇන්ටි ක්‍රයිස්ට්ගේ ආත්මය. Antichrist, spirit of Antichrist. එවනේ කියන්නේ විරුද්ධ ක්‍රිස්තුස්ගේ ආත්මයයි. යේසුස් වහන්සේ මානසිකව දෙවියන් වහන්සේ මාංශවත් වුණ බව කියන්නේ නැති හැම ආත්මයක්ම Antichrist. එක කට්ටියක් කියාගෙන යනවා යේසුස් වහන්සේ කියන්නේ මයිකල් කියන ඒන්ජල්ට. නැත්නම් මයිකල් ඒන්ජල් තමයිලු යේසුස් වහන්සේ. ඒ කට්ටිය උගාගෙන යනවා දැන්. ඒගොල්ලන් තුල ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? මේ ඇන්ටි ක්‍රයිස්ට් ආත්මය. විරුද්ධ ක්‍රිස්තුස්ගේ ආත්මය. ඒ ඇන්ටි ක්‍රයිස්ට් ආත්මය මේ වෙනකොටත් පොළවේ තියෙනවා කියලා කියන අන්තිම කොටස කියන්නේ සිත් ඒකයි. එක යොහන් 3. ලෝකේ සිටින්නා වූ විරුද්ධ ක්‍රිස්තුස්ගේ ආත්මය මෙය. ලෝකේ සිටින්නා වූ මේ වෙනකොටත් සිටින්නා වූ විරුද්ධ ක්‍රිස්තුස්ගේ ආත්මය නම් මෙයයි. 2 දෙසලෝනික 2:27ත් ඒක දින කියවන්න ඕනේ. මේ වෙනකොටත් නොපනත්කමේ ආත්මය ක්‍රියාත්මක වෙනවා. යේසුස් වහන්සේට විරුද්ධව විරුද්ධ ක්‍රිස්තුස්ගේ ආත්මය ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා තමයි අරගේ කියන්නේ ජය ගනිමින් එනවා. හැබැයි ඉස්සරහටත් ජය ගන්නවා. පැහැදිලි? දැන් මේ කතා කරන්නේ විරුද්ධ ක්‍රිස්තුස් ගැන. පළවෙනි මුද්‍රාව කියන්නේ විරුද්ධ ක්‍රිස්තුස්ගේ ප්‍රකාශ වීම. පළවෙනි මුද්‍රාව කැඩුවහම නම් විරුද්ධ ක්‍රිස්තුස් ප්‍රකාශ වෙන්නේ
දෙවනි තුන්වෙනි මුද්‍රාවල් කැඩෙන්න පුළුවන්ද? මම තව ප්‍රශ්නයක් මේ විදිහට අහන්නම්. දැන් මම දන්නවා ප්‍රශ්න අහන වෙලාවෙදී සෞර්ය ඇහුවොත් හොඳයි, ඇහුවේ නැත්නම් මට මේක අමතක වෙයි. ඒක නිසා මම දැන් කියන්නම්. කවුරු හරි කියනවා නම් මේ යේසුස් වහන්සේ තමයි මේ මුද්‍රාව කැඩුවහම එන්නේ විරුද්ධ ක්‍රිස්තුස් නෙමෙයි කියලා, කවුරු කියනවා නම් එහෙම මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් එළිදරව් පොතේ 4 එක බොරු. එළිදරව් පොතේ 1 එක බොරු. ඇයි? එළිදරව් 4 එකේ මොකද්ද කියන්නේ? උඩට එන්න නැගී එන්න මින් මතුවට සිදු වෙන දේ මම නුඹට පෙන්වන්නම්. ඒ කියන්නේ යොහාන් මේක ලියනකොට මේ ලියපු දේවල් සිද්ධ වෙලා නැහැ. හරිනේ? යොහාන් මේ එළිදරව් පොත ලියනකොට මේ එළිදරව් පොතේ ලියලා තියෙන කිසි දෙයක් සිදු වෙන්න බෑ. සිදු වෙලා තියෙන්න බෑ. ඒක අනාගතේ සිදු වෙන දේවල් තමයි ලියලා තියෙන්නේ. ඉතින් එහෙනම් යේසුස් වහන්සේ ඇවිල්ලා පූජා වෙලා ඔසවගෙනත් ගිහිල්ලා. ඒක වෙන්න බෑ. යොහාන් මේක ලිව්වට පස්සේ යේසුස් වහන්සේ ආවද මේ පොළොවට කොයි වෙලාවක හරි? මේක ලිව්වට පස්සේ මං දැනුවත් වරක් නැහැ. දන්නවද කවුරු ඇවිල්ලා හිටියද කියලා නෑනේ. එහෙනම් මේ පළවෙනි මුද්‍රාවෙන් පෙන්වන්නේ විරුද්ධ ක්‍රිස්තුස්ගේ ප්‍රකාශ වීමයි. විරුද්ධ ක්‍රිස්තුස්ගේ ප්‍රකාශ වීමයි. විරුද්ධ ක්‍රිස්තුස්ගේ ප්‍රකාශ වීම නම් පළවෙනි මුද්‍රාවෙන් සිද්ධ වෙන්නේ. දෙවනි තුන්වෙනි මුද්‍රා මේ වෙනකොට කැඩිලා තියෙන්න පුළුවන්ද? බෑ. ඒක වෙන්න බෑ. එහෙනම් මේ සියලු මුද්‍රාවන් විවෘත වෙන්නේ ඔසව ගැනීමෙන් පස්සේ. ඒක තව ඉස්සරහට අපිට තේරෙයි. තව එක දෙයක් තියෙනවා. මේ මුද්‍රා 4 ගැන විශේෂත්වයක් තියෙනවා. පළවෙනි මුද්‍රා 4 ගැන. පළවෙනි මුද්‍රා 4 කඩන හැම වෙලාවෙම ජීවමාන සත්වයන් 4 දෙනාගෙන් එක්කෙනා බැගින් කියනවා ප්‍රකාශ වෙන්න කියලා. හැම වෙලාවෙම. පළවෙනි මුද්‍රාවේදී පළවෙනි ජීවමාන සත්වයා. දෙවෙනි මුද්‍රාවේදී දෙවෙනි ජීවමාන සත්වයා. මේ ප්‍රකාශ වීම තුල ප්‍රකාශ වෙන තැනත්ත ගැන පොඩි හැඳින්වීමක් තියෙනවා. මම කියන්නම් පළවෙනි එක ගැන. පළවෙනි මුද්‍රාව කඩනකොට ශබ්ද නගලා මෙහි එන්න නැත්නම් ප්‍රකාශ වෙන්න කියලා කෑ ගැහුවේ පළවෙනි ජීවමාන සත්වයා. මතකනේ 4 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ කියනවා පළවෙනි ජීවමාන සත්වයා, දෙවෙනි ජීවමාන සත්වයා, තුන්වෙනි ජීවමාන සත්වයා කියලා. පළවෙනි ජීවමාන සත්වයා මොන වගේද? සිංහයෙක් වගේ. මතකද පළවෙනි ජීවමාන සත්වයා සිංහයෙක් වගේ. සිංහයා යේසුස් වහන්සේට සමානනවා කියලා මම කිව්වනේ. සංකේතවත් වෙනවා. ඇයි කොහොම සංකේතවත් වෙන්නේ? යුදාවේ සිංහයා කියන්නේ රජුන්ගේ රජ. රාජකීයත්වය. යේසුස් වහන්සේගේ රාජකීයත්වය තමයි පළවෙනි ජීවමාන සත්වයාගේ සිංහ ස්වභාවයෙන් ප්‍රකාශ වෙන එක සංකේතවත් වෙන්නේ. ඒ සැබෑ රජුන්ගේ රජ තමයි කියන්නේ නැත්නම් ඒ සංකේතවත් වෙන කෙනා තමයි කෑ ගහලා කියන්නේ ඩුප්ලිකේට් රජුරවන්ට එන්න කියලා. ඒ කියන්නේ ජීවමාන සත්වයාගේ හැදින්වීම නැත්නම් ඩෙන්ටිටි එකට නැත්නම් හඳුන්වා දෙන විදියට සම්පූර්ණ විරුද්ධ දේ තමයි ප්‍රකාශ වෙන්නේ. තේරුණාද මම කියපේ? ජීවමාන සත්වයාගේ ස්වરૂපය තියෙනවා යේසුස් වහන්සේගේ ස්වરૂපය. ඒ ස්වરૂපයට සම්පූර්ණ ඔපොසිට් එක නැත්නම් විරුද්ධ දේ තමයි ප්‍රකාශ වෙන්නේ අස්වැයන්ට. පැහැදිලිද? සිංහයාගේ ජීවමාන සත්වයා තමයි කියන්නේ ප්‍රකාශ වෙන්න කියලා පළවෙනි වතාවේදී ප්‍රකාශ වෙන්නේ කවුද? බොරු රජ කෙනෙක්. ඩුප්ලිකේට්. ක්‍රිස්තුස් වහන්සේගේ ඔපොසිට් එක. හරි? පැහැදිලි? right. දෙවනි මුද්‍රා. දැන් ඕගොල්ලෝ මම කියනවා ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න මතුවෙනවා නම් ලියාගෙන තියාගන්න. මම විනාඩි 5ට වැඩිය දෙන්නම් අද පුළුවන් නම් අපි සාකච්ඡා කරමු ප්‍රශ්න. හොඳයි. 16 3 සහ 4 කියවන්න.
උන්වහන්සේ දෙවෙනි මුද්‍රාව කැඩූ කල දෙවෙනි ජීවමාන සත්වයා කතා කොට එන්නේ කියනවා ඇසීමි. තවත් අශ්වයෙක් එනම් රතු අශ්වයෙක් පිටත්ව ආවේය. ඌපිටුන් තනත්තාට මිනිසයන් ඔවුනොවුන් මරණ පිණිස පොළොවෙල සමාදානය දුරු කරන්නට බලය දෙන ලද්දේය. මහත් වූ කඩුවක්ද ඔහුට දෙන ලද්දේය. මහත් වූ කඩුවක් ඔහුට දෙන ලද්දේ. දෙවෙනි මුද්‍රාව යේසුස් වහන්සේ කඩනවා. එතකොට මොකද වෙන්නේ? දෙවෙනි ජීවමාන සත්වයා කෑ ගහලා කියනවා මතුවෙන්න. එතකොට මොකද වෙන්නේ? රතු පාට අස්සයෙක් මතුවෙනවා. right. දෙවෙනි ජීවමාන සත්වයා මොන වගේද? වස්සෙක් වගේ. ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගමු, අපි අවසානයේදී ඒක බලමු. රතු පාට අස්සයාගෙන් සංකේතවත් වෙනවා lawlessness. අපි අර කිසිම නීතියක් නැති කිසිම කන්ට්‍රෝල් එකක් නැතිව ලෝකෙන් සාමය ඔහුට අයින් කරන්න බලය දුන්නා. රතු පාට අස්සයාගෙන් සංකේතවත් වෙනවා වයල නැත්තම් දරුණු ක්‍රියාවන් මේ ලෝකෙ සිද්ධ වෙනවා. මිනි මැරීම්, හොරකම් කිරීම, මංකොල්ල කෑම්, දූෂණ, මේ සියලු දේවල්. හොඳයි. ලෝකයෙන් සාමය අයින් කරන්න මේ අස්සය අපිට ඉන්න කෙනාට බලය දුන්නා. ඒ කියන්නේ කොටින්ම මිනිසුන් එකිනෙකා මරා ගන්න තත්වයට පත් වෙනවා මේ ලෝකෙ. දැන් ඔයගලන්ට කියන්න පුළුවන් දැනුත් ඒක වෙනවනේ කියලා. මේ කතා කරන්නේ ඒ විදිහට නෙමෙයි. මේ කතා කරන දේ අර කවදාවත් මේ ලෝක ඉතිහාසයේ නොතිබිච්ච සමහර විට අපි අර අහලා තියෙන අර බාබේරියන් කියන ඕන කෙනෙකුට මරලා ගන්න පුළුවන් ශක්තිවන්තයා ජය ගන්නවා. ඒ වගේ නීතියක් නැහැ. ඔයනේ හැමෝම මරලා දානන්නේ වගේ තත්වයකටපත් වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මේ ජීවමාන මේ අස්සය අපිට ඉන්න කෙනාට විශාල කඩුවක් දෙනවා. ඒ කියන්නේ විනාශ කරන්න. මේක ටිකක් තේරුම් ගන්න අපි බලමු දෙවන ජීවමාන සත්වයා මොන වගේද? ඇයි දෙවන ජීවමාන සත්වයා කිව්වේ මෙයාට එන්න කියලා? දෙවන ජීවමාන සත්වයාගෙන් සංකේතවත් වෙනවා වස්සා. වස්සා කියන්නේ යේසුස් වහන්සේට සමාන වෙන්නේ කොහොමද සංකේතවත් වෙන්නේ? බර උසුලන කැතේනා. යේසුස් වහන්සේ කිව්වා වෙහෙසවන්නා වූ බර උසුලන සියල්ලනි මා වෙතට එන්න මා ඔබට සහනය දෙමි කියලා. ඒක යේසුස් වහන්සේ කියන්නේ යේසුස් වහන්සේ අපේ බර්ඩන් බෙයාර්, අපේ බර උසුලන් යන කෙනා, අපේ සේවකයා. යේසුස් වහන්සේ සේවකයා විදිහට තමයි සංකේතවත් වෙන්නේ මාක් පොතේ. මම ඒක ඒ ජීවමාන සත්‍ය හතර දෙනා කතා කරනකොට කිව්වා. දැන් මේ පුද්ගලයා ඒකේ ඔපොසිට් එක වෙන්න ඕනේ. ඒකේ විරුද්ධ කෙනා වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකක්ද? බර උසුලන්නේ නැහැ කාගේවත්. ඒ කියන්නේ මොනවාද? ප්‍රශ්නයක් ආවොත් මරලා දානවා. ලේසි. ප්‍රශ්නේ නැහැ. හැබැයි මේක ඊට වැඩිය සැලසුම් සහගතව සිදුවෙන දෙයක්. මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරවයි මේවයි කියලා වසංගතේ වන්නේ මොකද හිටපු ගම. ඒවා හැමෙන් සිද්ධ වෙන දේවල්. මේ හදට රොකට් යවන්න මේ විද්‍යාව දියුණු කාලේ මදුරුවෙන්ම මරා ගන්න බැහැ කියලා හිතනවා. මේ population control. හරි. ජනගහනය කරයි දන්නවා. බර්ඩන් බෙයාර නෙමෙයි. මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට ඒගොල්ලෝ දරාගෙන ඒගොල්ලෝ මරලා දානවා. අයින් කළා. මේවට කියනවා ඉංග්‍රීසියෙන් කලින් කියලා. කල් කරනවා. කල් CULL කල්. ඉස්සර කලින් කරේ මේ ගොවි පොළවල්. සතුන් ගාන වැඩි වෙගෙන යනකොට කල් කරනවා කියලා.
දැන් මිනිස්සුන්ව කල්කම කන්ට්‍රෝල් කරනවා. මේ ක්‍රමය ඊට අධික ලෙස සිද්ධ වෙනවා දරුණු විදියට. දැන් සිද්ධ වෙන රහසෙයි පොඩි විදියට. මොකද නීතිය තාම තියෙනවානේ. හැබැයි අවිනීතිය ආවම මොකද වෙන්නේ? මේක ඕපන්ලි සිද්ධ වෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? එකිනෙකා මිනිස්සුන්ව මරා ගන්න තත්වයට මිනිස්සුන්ව පත් කරනවා. ඒක ගැන ලොකු අය මුකුත් කරන්න යන්නේ නැහැ. උඹ මරා ගත්තා අපිට ප්‍රශ්නයක් නැහැ. ඒකයි සිද්ධ වෙන්නේ. හොඳයි. දෙවනි මුද්‍රාවෙන් සංකේතවත් වෙන්නේ මේ ලෝකයෙන් සාමය අයින් කරනවා කියන්නේ. මේ ලෝකේ තවදුරටත් සාමයක් නැහැ ඒ කාලේ. දැන් සාමය තියෙනවා. ඉස්සරහට ඒ සාමය පොඩ්ඩක්වත් නැති වෙනවා මේ මුද්‍රාව කැඩුවා. හොඳයි. ඊට පස්සේ 5 වෙනි පදයයි 6 වෙනි පදයයි. 3 වෙනි මුද්‍රාව. උන්වහන්සේ 3 වෙනි මුද්‍රාව කැඩූ කල 3 වෙනි ජීවමාන සත්වයා කතා කොට එන්නේ කියනවා ඇසීමි. එවිට කළු අශ්වයෙක් දුටිමි. ඌපිටුන් තනත්තාගේ අතේ තරාදියක් තිබුණේය. ජීවමාන සත්වයන් 4 දෙනා මැදේ ධාන්‍ය නැලියක් මත්සක්ය. යවනැලි 3ක් මත්සක්ය. තෙල් වලටත් මුද්‍රික පානයටත් අනතුරු නොකරන්නේ කියන හඬක් මෙන් ඇසීමි. හොඳයි. 4 වෙනි මුද්‍රාව කැඩුවහම මොකද සිද්ධ වෙන්නේ? කළු අස්සෙක් එනවා. දැන් ගොඩාක් අය විශ්වාස කරා නැත්නම් අර්ථකථනය කරා මේ පහුගිය දවස්වල සිදුවෙච්ච මේ ආර්ථික අවපාතය මේ 4 වෙනි මුද්‍රාව කැඩුවහම 3 වෙනි මුද්‍රාව කැඩුවහම තමයි මේ ආර්ථික අවපාතය සිද්ධ වුණේ කියලා. හරි. 3 වෙනි මුද්‍රාව මේ අස්සය ආවහම තමයි මේ පහුගිය දවස්වල ලෝකෙ සිදුවෙච්ච ආර්ථික අවපාතය සිද්ධ වුණේ කියලා. අනේ එච්චර ලොකු ඩැමේජ් එකක් වුණේ නැහැ නේ ලෝකෙට බැලුවොත්. සමහර සෙනගකට ටික දෙනෙකුට ඒක බලපෑවා. සමහර විට ඒගොල්ලන් ඔය අර්ථකථනය කරන අයටත් ඒක බලපාන්නේ නැති. ඒක තමයි ඒගොල්ලන්ට මුළු ලෝකෙටම වුණා වගේ තේරෙන්නේ නැත්තේ. නමුත් මුළු ලෝකයක් සමස්තයක් වශයෙන් ගත්තහම තාම සෑහෙන තත්ත්වයක ඉන්නවා. අමාරුයි තමයි. නමුත් අපිට තාම මේ නොකානොබී ඉන්න තුල තත්ත්වයකට ඇවිල්ලා නැහැනේ. ලෝකේ සමස්තයක් වශයෙන් ගත්තහම සාගත වසංගත තියෙනවා. ඒක ඇත්ත. නමුත් මේ කතා කරන හිඟය දරුණු හිඟයක්. අයි දන්නවද? මේ 3 වෙනි මුද්‍රාව කැඩුවහම 3 වෙනි ජීවමාන සත්වයා තමයි කියන්නේ මතුවෙන්න කියලා කෑ ගහන්නේ. 3 වෙනි ජීවමාන සත්වයා මොන වගේද? මිනිස්සෙක් වගේ. හරි. එන්නේ කළු අස්සෙක්. එන්නේ මොකක් අරගෙනද? තරාදියක් අරගෙන. තරාදිය දැක්ක ගමන් ගොඩක් අයට මතුවෙන්නේ මතක් වෙන්නේ උසාවිය. නමුත් තරාදියෙන් සංකේතවත් වෙන්නේ උසාවිය නෙමෙයි, විනිශ්චය නෙමෙයි. තරාදියෙන් මොනවාද කරන්නේ අපි? කිරණවනේ. මොනවාද කිරන්නේ? වැඩිපුරම කෑමනේ. නේද? දැන් නම් අර මෙහෙම තරාදි නෑ. දැන් තියෙන්නේ ඉලෙක්ට්‍රොනික ඒවා නම්බර වැටෙනවා ටින් 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 ගාලා වැටෙනවා. ඒක වෙන කතාවක්. තරාදිය තියෙන්නේ මොකටද? මනින්න. මේ ලෝකේ වැඩිපුරම මනින්නේ මොනවාද? කෑම ජාති. මේ අස්සය අරන් එනවා තරාදියක්. ඒකෙන් අදහස් කරන්නේ මොනවද? හැම දෙම මනලා තමයි දෙන්නේ. මනලා දෙනවා. අපිට දෙන්නේ සුමානකට මෙච්චරයි. සලාකය. ඊට වැඩිය නැහැ. දැන් මම කිව්වා හොඳයි අපි දැන් යන්න ඉස්සෙල්ලා 16:6 තියෙනවා හිටි කාලක් ගන්න දිනාරියක් යනවා කියලා. 16:6 sorry oh 6 sorry 6 වැරදි තමයි 6 කියනවා පිටි කාලක් ගන්න දිනාර එකක් යනවා කියලා. යොහන්ගේ කාලේ යේසුස් වහන්සේගේ කාලේ දිනාර එකක වටිනාකම කියන්නේ ඒක තමයි සාමාන්‍ය මිනිස්සෙකුගේ දවසේ පඩිය. දවසේ පඩිය අර මම පෙන්නපු වීඩියෝ එකේ හරියට ඒක ට්‍රාන්ස්ලේට් කළා. දවසක පඩිය.
පාම් පිටි කාලක් ගන්න දවසේ පඩියක් යනවලු ඒ කාලේ. පාම් පිටි කාලක් ගන්න දවසේ පඩියක්. දැන් මේ දවසේ පඩිය කියන්නේ මේ අර මේ චූටි වැඩ කරන එක සාමාන්‍ය මිනිස්සෙකුගේ දවසේ පඩියක්. අපි ඇවරේජ් ගත්තොත් රුපියල් 500 600 700ක් විතර යනවා. ඒ කියන්නේ පාම් පිටි කාලක් ගන්න රුපියල් 500ක් ඕනේ ලංකාවේ විදියට බැලුවා. ඒ තත්ත්වයට ඇවිල්ලා නැහැ නේද? මන්නේ මේ කියන්නේ බයිබලයේ කියන්නේ පාම් පිටි කාලක් ගන්න යන වියදම දවසේ වේතනය. දවසේ වේතනය පාම් පිටි කාලයි. මේක තමයි ඉස්සරහට එන හිඟය. ඒ නිසා මොකද වෙන්නේ? හැමදේම මනලා කිරලා තමයි දෙන්නේ. හිඟයි. දැන් අපි බලමු මේ අස්සයාට මතු වෙන්න කියලා කෑ ගහලා කියන්නේ මොන කෙනාද? මොන ජීවමාන සත්වයාද? තුන්වෙනි ජීවමාන සත්වයා. එයා මොන වගේද? මිනිස්සයා. යේසුස් වහන්සේ මනුෂ්‍ය ස්වරූපයෙන් නැත්නම් මිනිස්සෙක් වෙලා මේ පොළවට ආවා. ඒ මොකටද ආවේ? යේසුස් වහන්සේ කියනවා යොහාන් 10:10 කියවන්න එපා. යොහාන් 10:10 කියනවා මොකද්ද? සතුරායන්නේ මිනිමරන්නත්, හොරගම් කරන්නත්, මිනිමරන්නත්, විනාශ කරන්නත් මනුෂ්‍ය පුත්‍රයා ආවේ ජීවනය දෙන්නත්, ජීවනය අධික ලෙස. Abundant life. Abundant life. ඒ කියන්නේ හැමදේම ඕන තරම් දෙනවා. යේසුස් වහන්සේ මේක කරා. දැන් මෙයා මොනවද කරන්නේ? abundant නෑ, අධික නැහැ, හිඟයි. ඒකට opposite එක. හරි? සෑම දෙයක්ම හිඟ වෙනවා. දැන් මෙතන තමයි ඊළඟ ලයින් එක තමයි නැත්නම් ඊළඟ කොටස තමයි ගොඩක් අයට එක අර්ථකථන තියෙන කොටස. මේක කියනවා තෙල් වලටත් සිංහලෙන් කොහොමද තියෙන සිස්ටර් එතන? 6 වෙනි පදේ අන්තිම ටික තෙල් වලටත් මුද්‍රික පානයටත් අනතුරු නොකරන්න කියන තෙල් වලටත් මුද්‍රික පානයටත් අනතුරු නොකරවන්න. දැන් මම පොඩ්ඩක් මේකේ ග්‍රීක වචනෙට ගියා. මොකද මම මේ අර්ථකථනය කරනකොට ග්‍රීක බයිබලයේ කියවනවා චුට්ටක්. මෙතන තියෙන ග්‍රීක වචනේ එලොයින් කියලා. එලොයින් කියන වචනේ තේරුම මොකක්ද දන්නවද? ඔලිව් ඔයිල්. නිකන් ඔයිල් නෙමෙයි. ඔලිව් ඔයිල්. ඔලිව තෙල් වලට හානි කරන්න එපා. ඒකයි කියන්නේ. වයින් වලට හානි කරන්න එපා. දැන් අපි හොඳටම දන්නවා මේ දෙකෙන් සංකේතවත් වෙනවා මනුස්ස කොට්ටාස දෙකක්. පැහැදිලි? නැත්නම් ඔලිව් වලටයි වයින් වලටයි හානි කරන්න එපා කියලා අදාළ වෙන්නේ නැහැ නේ මෙතනට. ඔලිව් වලින් නැත්නම් ඔලිව් ඔයිල් වලින් සංකේතවත් වෙනවා එක කොට්ටාසයක්. මේ මනුස්ස කොට්ටාසයක්. වයින් වලින් සංකේතවත් වෙනවා තවත් මනුස්ස කොට්ටාසයක්. අපි බලමු මේ මනුස්ස කොට්ටාස දෙක මොකක් වෙන්න පුළුවන්. අපි දකිනවා රෝම 11:24 කියවන්න ඕනේ. පාවලතුමා ඊශ්‍රායලය සමාන කරනවා ඔලිව ගසට. රෝම 11:24. එතර කියලා ලියාගෙන කියවන්න. පාවලතුමා ඊශ්‍රායලය සමාන කරනවා ඔලිව ගසට. පරණ කිවිසුමේ කීප වතාවක් එක තැන්වල ඊශ්‍රායල් ජාතිය ඔලිව ගසට සමාන කරලා තියෙනවා. එතකොට මේ කතා කරන්නේ ඊශ්‍රායල් සෙනග. මම කියන්නේ වයින් වලින් සංකේතවත් කරන්නේ කවුද? යමත කරන්න එපා රැප්චර් එක සිදු වෙලා ඉවරයි මේ වෙනකොට. හරි. වයින් වලින් සංකේතවත් කරන්නේ කවුද? වයින් නිසා දෙවියන් වහන්සේට ප්‍රසන්න වුණ සෙනග කවුද? වයින් බිව්වය නෙමෙයි යා. තේරුම් ගන්න එපා. වයින් කියන්නේ මොකක්ද? සංකේතවත් කරන්නේ. කිවිසුම.
යේසුස් වහන්සේ අවසාන රාත්‍රී භෝජන සංග්‍රහයේදී කප් එක අරන් මොකද්ද කිව්වේ? මේ නුඹ වෙනුවෙන් වගුරවන්නා වූ මාගේ අලුත් කිවිසුමේ ලෙයයි. යේසුස් වහන්සේ පිහිටවපු අලුත් කිවිසුමේ සංකේතය තමයි වයින්. ඒ අලුත් කිවිසුමට ඇතුල් වෙච්ච සෙනගකුත් එහෙනම් මෙතන ඉන්නවා. ඒක නිසා මේ දේව දූතය නැත්තම් මේ ජීවමාන සත්වයන් හතර දෙනාගේ ඇතුලෙන් කියනවා වයින් වලටයි ඔලිව් ඔයිල් වලටයි හානි කරන්න එපා. ඒ කියන්නේ ඊශ්‍රායල් සෙනගටයි ඉතුරු වෙලා ඉන්න ක්‍රිස්තියානියටයි හානි කරන්න එපා. ඒ කියන්නේ මේ හිඟය ඊශ්‍රායල් සෙනගටයි ඉතුරු වෙලා ඉන්න ක්‍රිස්තියානියටයි බලපාන්නේ නැහැ. ඉතුරු වෙලා ඉන්න ක්‍රිස්තියානි කියන්නේ left behind church අතහැරලා දාපු church එක. අන්න ඒගොල්ලෝ. ඒ කියන්නේ ඔසවා ගැනීමට අහුවෙච්ච නැති කට්ටිය. ඒගොල්ලෝ තමයි මේ. හරි. හොඳයි. ඒක තවත් සංකේතවත් වෙනවා යෝහන් 15 යේසුස් වහන්සේ කියනවා නුඹලා වයින් මම ගස නුඹලා අතු කියලානේ. වයින් අතු කියලා අපිට සංකේතවත් කරනවා. යෝහන් 15 තියෙනවා ඒක. හොඳයි. අපි යන් හතරවෙනි මුද්‍රාවට. උන්වහන්සේ සතරවෙනි මුද්‍රාව කැඩූ කල සතරවෙනි ජීවමාන සත්වයා කතා කොට එන්නේ කියන හඬ ඇසීමි. එවිට සුදුමැලි අශ්වයෙක් එනවා දුටිමි. ඌපිට හුන් තනත්තාගේ නාමය මරණය. පාතාලයේද ඔහු අනුව ගියේය. කඩවෙනුත් සාගතේනුත් රසංගතේනුත් පොළවේ වනමුර්ගයන් ලවත් මරන්ට පොළවෙන් හතරෙන් කොටසක් කෙරෙහි ඔවුන්ට බලය දෙන ලද්දේය. හතරවෙනි ජීවමාන සත්වයා කතා කරලා කියනවා අකෝන් අපිය මතුවෙන්න. එතකොට මොකද වෙන්නේ? හතරවෙනි මුද්‍රාව කැඩුවහම හතරවෙනි අස්සයා එනවා. පේල් නැත්තම් සිංහලෙන් කොහොමද කියන්නේ? සුදුමැලි. සුදුමැලි. සුදුමැලි වූ අස්සේ. මේකෙන් සංකේතවත් වෙනවා ලෝකය පුරා මරණය. දැන් අමතක කරන්න එපා රතු අස්සයාගෙන් ආවේ මරණය නෙමෙයි දරුණුකම, දුෂ්ටකම. මිනි මැරීම විතරක් නෙමෙයි හොරකම් කිරීම, දූෂණය කිරීම මේ ඔක්කොම නිකන් දුෂ්ටකම. ගහ කොටා ගැනීම, කැරලි මේ ඔක්කොම. මෙතන මේ සුදුමැලි අස්සයාගෙන් එන්නේ කෙලින්ම මරණය. ඒක නිසා මොකද දන්නවද වෙන්නේ? ඒ අස්සයාගේ පිටිපස්සෙන් එනවා තව එක්කෙනෙක්. කවුද? සිංහලෙන් කියනවා පාතාලය කියලා. ඕකේ හරි වචනේ හේදිසය. හේදිසය. ඉංග්‍රීසියෙන් කියනවා හේඩිස් කියලා. හේදිසය. හේදිසය එන්නේ මොකටද දන්නවද? හේදිසය කියන්නේ කොහෙද? මට වෙලා නැහැ පැහැදිලි කරලා දෙන්න. අපාය කිව්වහම කොටස් කිහිපයක් තියෙනවා. ගිනිවිල වෙනස්, හේදිසය වෙනස්, පිටත අන්ධකාරය වෙනස්, ගැඹුර නැති මොකද පතුල නැති ගැඹුර කියන්නේ වෙන එකක්. ඒ කියන්නේ ඇබිස් කියන්නේ එකක්. ඇබිස් එකේ ඉන්නේ යක්ෂ ආත්ම. මිනිස්සු නැහැ. ඇබිස් කියන තැන ඇබිසෝ කියලා ඉංග්‍රීසි භාෂාවෙන්. දැන් හේදිසයේ තමයි කෙනෙක් මේ ලෝකේ ඉඳලා මැරිලා එයා යේසුස් වහන්සේව පිළිගන්න නැත්නම් එයා විනිශ්චයට යන්න ඉස්සෙල්ලා යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරපු කට්ටිය ඒගොල්ලන්ට මොකද වෙන්නේ? ඒගොල්ලන්ව හේදිසේ කියලා තැනකට දානවා. ඒගොල්ලන්ගේ ආත්ම ශරීර නෙමෙයි. ශරීර යනවා පොළවට. පස් වෙනවා වැළලුවොත් ගිනි තිබ්බොත් පිච්චිලා යනවා. නමුත් ආත්මය යනවා හේදිසේ කියන තැනට. ඒ හේදිසේ තැනේ තමයි ධර්මිටි කෑම සහ විලාපය තියෙන්නේ. ඇයි ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ කවදා හරි ගිනි විලට යනවා කියලා. ඒ නිසා ඒගොල්ලෝ මොකද කරන්නේ? නිරතුරුවම ධර්මිටි කමින් විලාප දෙමින් ඉන්නවා. හේදිසේ. දැන් මොකද වෙන්නේ? මරණය කියන මේ අස්සයා යනවා. එයාගේ පිටිපස්සෙන් එනවා හේදිසය. collection bag.
ඉස්සරහා යන එක්කෙනා මරනවා. ආත්ම ටික හේදිසියට එකතු වෙනවා. මේක මහා විනාශයක්. මේක මේ අපි දන්න චූටි තැනක එක රටක වෙන චූටි දෙයක් නෙමෙයි. මේක ලෝක ව්‍යාප්ත වූ ව්‍යසනයක්. මේක සමාන කරන්න බෑ මේ ලෝක ඉතිහාසයේ කිසිම දෙයකට. මේ හිඟය සමාන කරන්න බෑ ලෝක ඉතිහාසයේ සිදුවෙච්ච කිසිම දෙයකට. මේ දරුණු අපරාධ සිද්ධ වෙන්න යන දේවල් කවදාවත් සමාන කරන්න බෑ ලෝක ඉතිහාසයේ වෙච්ච කිසිම දෙයකට. දරුණු ව්‍යසන යුගයක් තමයි මේ බයිබලයේ කතා කරන්නේ. අස්සයන්ගේ හතරවෙනි අස්සයා එන්න කියලා කෑ ගහලා නැත්තම් කෝන් කියලා කෑ ගහලා කියන්නේ හතරවෙනි ජීවමාන සත්වයා. හතරවෙනි ජීවමාන සත්වයා සංකේතවත් වෙන්නේ රාජාලියා.